අපි ඉස්සෙල්ලම බලමු අපි මොනවද ගිය සතිවල කතා කරේ කියලා. අපි ඒව සම්බන්ධයෙන් පොඩි මතක් කිරීමක් කරගෙන අපිට අද අලුත් එකකට යන්න තියෙන්නේ. ඔයගලන්ගේ සිලබස් එකේ විදියට ආකෘති දෙකක් අපි කතා කරා, තුනක් කතා කරා. එතකොට එකෙන් අවසාන වශයෙන් අපි ද්විමාර්ගික ආකෘතියක් හැදෙන්නේ කොහොමද කියන එක තමයි කතා කරේ. අපිට එතකොට රේඛීයව එහෙම නැත්නම් ඒක මාර්ගිකව යන ආකෘති දෙකක් කතා කරා. අමතරව අපි තුන්වෙනි එක විදිහට ද්විමාර්ගිකව ආකෘතියක් හැදෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ගිය සතියේ කතා කරේ. එතකොට ඒකෙදී සාමාන්‍ය පරිදි අපි දන්න විදිහට සංනිවේදකයෙක් ඉන්නවා, මාධ්‍යයක් තියෙනවා, ග්‍රාහකයෙක් ඉන්නවා. එතකොට මෙහෙම ඒක මාර්ගික නම් එහෙම නැත්නම් රේඛීය ආකෘතියක් නම් එක පැත්තකට යන්නේ. හැබැයි ද්විමාර්ගික වුණොත් එහෙම නැත්නම් වක්‍රීය චක්‍රයක් විදිහට එහෙම නැත්නම් වක්‍රාකාරව යන සංනිවේදන ආකෘතියක් නම් ඊට වඩා පොඩි වෙනසක් ඇති වෙනවා. අපි ඒකෙදි කියනවා සංදේශය සංනිවේදකයා විසින් ග්‍රාහකයා වෙතට යවනවා මොකක් හරි මීඩියා එකක් හරහා එහෙම නැත්නම් මාධ්‍යයක් හරහා. ඊට පස්සේ ග්‍රාහකයා විසින් නැවත ප්‍රතිපෝෂණයක් එහෙම නැත්නම් ප්‍රතිචාරයක් දක්වනවා නම් අපි අන්න ඒක කියනවා ද්විමාර්ගිකයි කියලා. ඒ කියන්නේ එක පැත්තකින් අනිත් පැත්තටත් අනිත් පැත්තෙන් නැවත පළමු ස්ථානයටත්, ඒ කියන්නේ ග්‍රාහක සංනිවේදක ස්ථානයටත් සංනිවේදක ස්ථානයෙන් ග්‍රාහක ස්ථානයටත් මෙහෙම රවුමට යනවා නම් අපි ඒවා ද්විමාර්ගික සංනිවේදන සූත්‍රය එහෙම නැත්නම් ද්විමාර්ගික සංනිවේදනය කියලා අපි හඳුන්වනවා. අපි ඒක තවදුරටත් අපි අර හැමදාම දන්න අපේ උදාහරණෙන් අපි පැහැදිලි කරගත්තා. මේවා මතක තියාගත්තාම ලේසි. ඔයගලන්ට මේ දැන් සංනිවේදනය කියන්නේ පදනම මේකනේ. ඔයගලන්ගේ සංනිවේදනය කියන විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගියත් මේකේ පදනම මේක. එතකොට මේක මතක තියාගත්තාම ඉතාලම පහසුයි. මෙතන තියෙන්නේ අර මුලින්ම හිතේ පහළ වෙනවා පණිවිඩය අයර්න් මෑන් මතක ඇති. ඊට පස්සේ ආ පණිවිඩයක් විදිහට යවනවා කැප්ටන් ඇමරිකාට. කැප්ටන් ඇමරිකා නැවත ප්‍රතිචාරයක් දක්වනවා. ඔන්න ඕක තමයි ද්විමාර්ගික සංනිවේදනය සූත්‍රය එහෙම නැත්නම් සංනිවේදන ක්‍රමය කියලා කියන්නේ. අපි මේ ගිය සතියේ අපි කතා කරපුවා පොඩ්ඩක් මතක් කරගනිමින් ඉන්නේ. ඊට පස්සේ මේ ද්විමාර්ගික සංනිවේදන සූත්‍රයේ ලක්ෂණ අපි කතා කරා ගිය සතියේ. සාමාන්‍ය පරිදි සංනිවේදකයෙක්, මාධ්‍යයක් හා ග්‍රාහකයෙක් ඉන්නවා සාමාන්‍ය පරිදි. මේක චක්‍රීය ස්වභාවයක් තියෙනවා. කතා කරනවා. ඊට පස්සේ ළමයි ලයින් එක පැහැදිලිද? පැහැදිලි සර්. හරි. එකපාර මාව නැති වුණා. ඔයගොල්ලෝ කිව්වෙත් නෑ සර් නෑ කියලා. රයිට් හරි. කොහොම හරි. එතකොට මේකේ රේඛීය ස්වභාවයක් ගැන කතා කරන්නේ නැහැ ද්විමාර්ගික සංනිවේදන සූත්‍රය. අපි මේ ගිය සතියේ ටිකක් මේවා පාඩම් කරලා තියාගන්න. එතකොට පහසුයි. එදිනෙදා මගේ නෝට් එක මම අත්දැන් ඉවර කරලා පස්සේ ඔයගොල්ලෝ පැය කීපයක් අරගෙන පැයක් වගේ අරගෙන නැවත ඒක කියවන්න. ඒතකොට ගැටලු සහගත තැන් ඒ වෙලාවේ ආවොත් ඒවා නෝට් ඩවුන් කරගෙන මගෙන් ඊළඟ සතියේ අහන්න. එහෙම නැත්නම් මට මැසේජ් එකක් දාන්න. එතකොට මට ඒවා බලලා උත්තර ඔයගලන්ට කියන්න පුළුවන් මොනවද ගැටලු සහගත තැන් කියලා. එතකොට ද්විමාර්ගික සංනිවේදන සූත්‍රයේ තව ලක්ෂණයක් තමයි සංදේශය සංනිවේදනය කිරීමට
මාධ්‍යයක් උපයෝගී කරගන්නා කියලා මේගොල්ලෝ දක්වලා තියෙනවා. සාමාන්‍ය පොදු කාරණාම තමයි. right? එතකොට මේ සංවේදන ද්විමාර්ගික සංවේදන සූත්‍රයේ ලක්ෂණ ටිකක් අපි කතා කරා ගිය සතියේ. එතකොට අද පාඩම වෙන්නේ මේක එකේ දෙවනි කොටස නෙවෙයි මම හිතන්නේ එකේ තුන්වෙනි කොටස නේද? හරි. එකේ පළවෙනි පාඩමේ දෙවනි කොටස අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සංනිවේදනයේ මූලික කාර්යයන් කියන කොටස තමයි අපි අද කතා කරන්නේ. මේක අපි සරලව කතා කරන්න පටන් ගත්තොත් ඇත්තටම සංනිවේදනය මොනවද අපිට කරන්න කියන එක තමයි මේ මූලික කාර්යයන් කියලා කියන්නේ. දැන් අපි හැමෝම එදිනෙදා ජීවිතේ කතා බහ කරනවා නේද? ටෙලිෆෝන් කෝල්ස් ගන්නවා, ටීවී බලනවා, සමහර අය රේඩියෝ අහනවා වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් එක යූස් කරනවා, chat කරනවා නේද? WhatsApp group වල ඉන්නවා, WhatsApp message දානවා, Instagram වල ඉඳී, ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්නවා. ඊට අමතරව YouTube වගේ ඒවා යූස් කරනවා, පත්තරයක් කියවනවා, පොතපත කියවනවා, එතකොට පන්ති යනවා, ඉස්කෝලේ යනවා. මේ හැම දෙයකම අපි සංනිවේදනයට අපිව හසු වෙලා තියෙන්නේ නිතරම නේද? අපි ඒ සංනිවේදනයේ කොටස් කරු. එහෙම නැත්නම් අපි සංනිවේදනයට නිරාවරණය වෙලා තියෙන්නේ. තොරතුරු වලට අපි නිරාවරණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණය ගැන කතා කරනකොට සංනිවේදනය අපිට මොනවද කරන්නේ? එහෙම නැත්නම් සංනිවේදනයේ මූලික කාර්යයන් මොනවද? සංනිවේදනයේ පැත්තෙන් බැලුවොත් එයාගේ මූලික කාර්යයන් ටික නේද? අපේ පැත්තෙන් අපි බැලුවොත් සංනිවේදනය අපිට මොනවද කරන්නේ කියන එක මේ අහන්නේ අනිත් පැත්තට නේද? එතකොට ඕගොල්ලෝ හිතන විදිහට සංනිවේදනය මොනවද අපිට කරන්නේ? හැම ළමයි කතා කරන්න ඕනේ මාත් එක්ක. නෝට්ස් ලියන දවස් වෙනවා ඉතින්. එදාට නෝට්ස් ලියනවා. ඉතින් කතා කරන දවසට කතා කරන්න වෙනවා. ඉතින් සංනිවේදනය මොනවද අපිට කරන්නේ ඕගොල්ලෝ දන්න විදිහට? අධ්‍යාපනය ලබා දෙන සංනිවේදනයෙන් අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම නැත්නම් සංනිවේදනය අපිට අධ්‍යාපනය ලබා දීම සිදු කරනවා. තව මොනවද අපිට සංනිවේදනය කරන්න ඇත්තේ? විනෝදාස්වාදය විනෝදාස්වාදය අපිට ලබා දෙනවා සංනිවේදනයේ එක කාර්යභාරයක් තමයි විනෝදාස්වාදය ලබා දෙන එක. මම හිතන්නේ පෙෂාන් උත්තර දුන්නේ. දැන් පෙෂාන් නෙවෙයි අනිත් තමයි දැන් දෙන්න ඕනේ. නැත්තම් පෙෂාන් ඉතුරු ටිකක් දෙයි වගේ. නේද? දැන් අනිත් සමාජීය ඒකාබද්ධතාවය සමාජීය ඒකාබද්ධතාවය කියන්නේ මොකක්ද? කොහොම හරි සමාජීය ඒකාබද්ධතාවය කියලා එකක් තියෙනවා නේ. හරි. තව මොනවද? සමාජීය ඒකාබද්ධතාවය සිදු කරනවා සංනිවේදනයෙන්. තව මොනවද? තව ඕන තරම් තියෙනවා. සැපයීම තොරතුරු සපයනවා. විමර්ශනයේද දෙකම කිව්වේ. අපි තව එක්කෙනෙකුට එක අවස්ථාවක් දෙමු. තව මොනවද කරනවා? මේ ළමයි පාඩම් කරනවා හොඳයි. ඇහුන්නේ? පෙළඹවීම. මොනවද පෙළඹවීම කියලා ආ හිතන්නේ? මොන වගේ එකක්ද වෙනව ඇත්තේ? හරි කමන්නේ. බොහොම හොඳයි ළමයි. හොඳට උත්තර දුන්නා. අපි ඇත්තටම බලමු දැන් මේ කියන කාරණා ටික මොනවද කියලා එකිනෙක අරගෙන ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළව එහෙම නැතුව පරිබාහිරව ගත්තොත් තව ඕන තරම් කාරණා තියෙනවා සංනිවේදනය මොනවද අපිට කරන්නේ නේද? අපේ පැත්තෙන් බැලුවොත් සංනිවේදනයේ පැත්තෙන් බැලුවොත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ සංනිවේදනයේ මූලික කාර්යයන් ටිකක් තියෙනවා. අපි ඒව ගැන තමයි අද කතා කරන්නේ. අපි අද දවසේ ඉවර කරන්න පුළුවන් වුණොත් අපි ඉවර කරමු. නැත්නම් අපි ලබන සතියේ ඊටු කොටසත් කරමු. හරි. සංනිවේදනයේ මූලික කාර්යයන් කියලා ගත්තොත් එහෙම නැත්නම් සංනිවේදනයේ අපිට මොනවද කරන්න කියලා බැලුවොත් එහෙම තොරතුරු සැපයීම සිදු කරනවා. මොකද්ද මේ තොරතුරු සපයනවා කියලා කියන්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි එදිනෙදා ජීවිතයේදී තොරතුරු වලට සම්පූර්ණයෙන් අපි නිරාවරණය වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ නිරාවරණය වීමට හේතුවම තමයි මේ සංනිවේදනය. ඒ කියන්නේ අපි බස් එකක යනවා නම් රේඩියෝ එකක් දැම්මොත් ඒකෙන් තොරතුරු එන්න පුළුවන්. ඒකට අපි නිරාවරණය වෙලා තියෙන්නේ සංනිවේදනයේට. ඒ කියන්නේ තොරතුරු වලට අපි නිරාවරණය වෙලා තියෙන්නේ.
එතකොට අන්න ඒ වගේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තොරතුරු සැපයීම sannivedanaya මගින් සිද්ධ කරනවා. එතකොට sannivedanaya මූලිකම කාර්යභාරයක් වෙන්නේ මිනිස්සුන්ට තොරතුරු සපයන එක. මේ තොරතුරු සපයන එකේ වැදගත්ම දේ තමයි විශේෂයෙන් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් වලට. ගැන අපි හිතමුකෝ ඒක ආරක්ෂක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් පුද්ගලික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය ආදි වශයෙන් විවිධ අවශ්‍යතාවයන් වලට තමයි මේ තොරතුරු කියන එක අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කොහේ හරි ගමනක් යනවා නම් අපිට සමහර වෙලාවට වැදගත් වෙන්න පුළුවන් හෙට උදේට වහිනවද නැද්ද කියන තොරතුරු. නේද? ලංකාවේ කාලගුණය නම් මම දන්නේ අපි ජපානය වගේ රටක් ගත්තොත් එහෙම නිතරම ඒගොල්ලෝ බලනවා එළියට බහින්න කලින් ඒගොල්ලෝ කාලගුණය ගැන ඒගොල්ලන්ට යම් අදහසක් තියෙනවා. ඒ තොරතුරු ඒගොල්ලන්ට නිතරම sannivedana වෙනවා. කියන්නේ ඒගොල්ලෝ කුඩයක් අරන් යන්න ඕනද? බයිසිකලයේද යන්නේ? පාරේ බස් එකකද යන්නේ? එතකොට දියුණු රටවල ගොඩක් sannivedana කාලගුණය සම්බන්ධයෙන් නිතරම sannivedana කරනවා. එතකොට ලංකාවේ වුණත් අපිට විශේෂ වැඩක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ තොරතුරු නිතරම ලබා ගන්න. සමහරලාට ඔය අපි දන්නවා මේ කරන්ට් එහෙම කපනවනේ නේද? විදුලිය විසන්ධිකරණය. ඒකට ওই තොරතුරු අපිට ලබාගෙන දෙන්නේ sannivedanaya හරහා. දැන් අපි මේ sannivedanaya හරහා තොරතුරු ලබා ගන්න නැත්නම් අපි ඊට පස්සේ ඊළඟ දවසේ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට බැන බැන ඉන්න ඕන ලයිට් කපලා කියලා. නේද? සමහරලාට අපි තොරතුරු අරගෙන නැති වෙන්න පුළුවන් sannivedanaya කරනකොට. එතකොට sannivedanaya මූලික කාර්යභාරයක් තමයි හැබැයි මේ තොරතුරු සැපීම එහෙම නැත්නම් තොරතුරු සම්පාදනය කියන එක. දෙවැනි කාරණේ විදිහට අපි ගන්නවා අධ්‍යාපනය ලබා දීම. අධ්‍යාපනය ලබා දීම ගැන කතා කරනවා නම් අපි අර කලින් පාඩම් වලදී මතක් කරගත්තොත් අපි එක අවස්ථාවක කිව්වා අර ආදි මානවයාගේ ඉඳලා කතාවේදී අපි කිව්වා එක්තරා විදියක තමන්ගේ දැනුම තව පරම්පරාවකට ලබා දීමක් සිද්ධ වෙනවා කියලා. මතක නම් බලන්න ඔයගොල්ලන්ගේ නෝට්ස් වලත් ඇති නේද? ඒ කියන්නේ එක පරම්පරාවක් සතුව තිබුණු ඒගොල්ලන්ගේ දැනුම ඒගොල්ලන්ගේ කල්චර් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික දේවල් ඒගොල්ලන්ගේ කවි සින්දු වගේ දේවල් දැනුම් පද්ධතිය යොම්පියුම් ක්‍රම වෙන්න පුළුවන්. එතකොට ඒව තව පරම්පරාවකට අපි ලබා දෙනවා කියලා කිව්වා. ඔන්න ඔය කාරණයම තමයි අධ්‍යාපනය ලබා දීම කියලා තව පුළුල් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් පරම්පරාවෙන් පරම්පරාවට විතරක් නෙමෙයි අපි අධ්‍යාපනය ලබා දීම කියන එක කතා කරොත් ඒක පාසලෙන් වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් අපිටම ස්වයං අධ්‍යයනයෙන් හොයාගන්න පුළුවන් දැන් අන්තර්ජාලය වගේ එකක් ගත්තොත් නේද? එහෙම නැත්නම් විකිපීඩියා වගේ එකක් ගත්තොත් තව තියෙන එන්සයික්ලෝපීඩියා වගේ ඒවා තියෙනවා. එතකොට ඒවට ගියොත් අපිටම අධ්‍යයනය කරලා අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ අපි අධ්‍යයනය කරාට ඒක sannivedanaya මූලික කාර්යයක් හින්දා තමයි අපිට අධ්‍යාපනය ලැබෙන්නේ. එතකොට sannivedanaya මූලික කාර්යයක් විදිහට මේ අධ්‍යාපනය ලබා දීමත් අපි මූලික කාරණයක් විදිහට පිළි අර ගන්නවා. එහෙම නැත්නම් අපිට අධ්‍යාපනය ලබා දීමක් sannivedanයෙන් සිද්ධ වෙනවා. කියන්නේ අපේ පැත්තෙන් ගත්තොත්. විනෝදාස්වාදය ලබා දීම. ඒක නම් අපි හැමෝම දන්නවනේ නේද? දැන් අපි රේඩියෝ එකක්, ටීවී එකක් නේද? එහෙම නැත්නම් YouTube එකට ගිහිල්ලා අපි සින්දුවක් අහනවා. ඔය තියෙන මේ මොනවද ළමයි ඔය YouTube එකේ තියෙන මේ විනෝදාස්වාදයේ සපයන channels කියන්න බලන්න ළමයි දෙන්නෙක්. YouTube යන්නෙම නැද්ද? ළමයි. ඔයගොල්ලෝ යන්නෙම නැද්ද YouTube? දැන් ඔය එක එක ඒවා තියෙනවා නේද? අර ලකයිස් එකයි කියයි, රැට්ටා කියයි නේද? එක එක ඒවා තියෙනවා. එතකොට ඕවත් විනෝදාස්වාදයේ සැපීම සඳහා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් සින්දු අහන්න පුළුවන්. නාට්‍ය, චිත්‍රපට ආදී නරඹන්න පුළුවන්. එතකොට එක පැත්තකින් sannivedanaya අර තොරතුරු ලබා දීම
අධ්‍යාපනය වගේ දේවල් විතරක් නෙමෙයි විනෝදාස්වාදය ලබා දීම වගේ දේවලුත් මේ sannivedanaye කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් sannivedanayen අපිට ලැබෙන දෙයක් තමයි විනෝදාස්වාදය වගේ දේවල්. තමයි සමහරවිට කතා කරන්නේ නැහැ මාත් එක්ක. හරි. මොකද්ද මේ පෙළඹවීම කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද පෙළඹවීම කියන්නේ කියලා? මොකද්ද පෙළඹවීම? මොහොකටද අපිව පොළඹවන්නේ? වෙළඳ දැන්වීම වගේ ඒවට. ඇත්තටම පෙළඹවීම කියන එකට මේ අපි කතා කරනකොට වෙළඳ දැන්වීම වලට එහෙම නැත්නම් මේ මූල්‍යමය වෙළඳ නිෂ්පාදන සහ මූල්‍යමය දේවල් පදනම් කරගෙන පෙළඹවීම තමයි අපිට වැඩි වශයෙන්ම මතක් වෙන්නේ. හැබැයි එහෙ වුණාට දැන් එදිනෙදා ජීවිතයේදී අපේ ළමයට කවුරු හරි අම්මා කිව්වොත් එහෙම හා දැන් ඇති ටී බැලුවා ගිහිල්ලා නිදා ගන්න කියලා. එතකොට ඒකත් පෙළඹවීමක්. නේද? එහෙම නැත්නම් අපිට ඇහෙනවා ඉන්ටර්වල් එක වෙලාවේ බෙල් එක වදිනවා. ටන් 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 ගාලා. එතකොට ඉන්ටර්වල් එක වෙලාවේ බෙල් එක වැදුනහම පොත අරන් පාඩම් කරන ළමයි ඉන්නවද මෙතන? කවුරු හරි ඉන්නවද ඉන්ටර්වල් එකේ බෙල් එක වැදිච්ච ගමන් පොත අරන් පාඩම් කරනවා? එහෙම නැත්නම් ඉන්ටර්වල් එකේ බෙල් එක වැදුනා මම භාවනා කරන්න යන්න ඕනේ කියලා ගහක් ගාවට ගිහලා භාවනා කරනවා. එහෙම ඉන්නවද? නෑ නේද? අපි ඉන්ටර්වල් එකේ බෙල් එක වැදිච්ච ගමන් මොකද පෙළඹ වෙන්නේ? එක්කෝ ආහාර ගන්න එහෙම නැත්නම් අර අපේ සාමාන්‍ය මේ පෙළඹවීමක් තියෙනවා නේද? ක්ලාස් එකේ ඉන්නේ යන්නේ නැගිටලා අපි යනවා එක්ක කැන්ටිමට යනවා නේද? සෙල්ලම් කරන්න යනවා මොකක් හරි පෙළඹවීමක් සිද්ධ වෙනවනේ. එතකොට ඒ වගේ දේවලුත් මේ පෙළඹවීමට අයිතියි. හැබැයි අපි ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මූල්‍ය පදනම් කරගෙන වෙළඳපොළ පදනම් කරගෙන සිද්ධ වෙන දේවල් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වගේ ඒවා විශේෂ දෙයක් විදිහට අපි ගන්නවා පෙළඹවීමෙන්. දැන් ඔය අපි කියන්නේ EGB නැතුව කෑම එපා කියලා කියන්නේ. දැන් දැන් යන්නේ කොකා මොකද්ද? කොකා කෝලා එක කෑම මොකක් හරි කිව්වොත් යනව නේද? මං අහගෙන ඇඩ් එකක් යනවා මොකක් හරි ඒ වගේ. පොළඹවනවා. ඒ කියන්නේ අපිට ඒක දැක්කහම හිතනවා මේක අපි ගන්න ඕනේ කියලා. එතකොට ඒකත් වෙනම කතාවක් මේ පෙළඹවීම සම්බන්ධයෙන් කතා කරනකොට. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ සියලුම sannivedanayකදීම පෙළඹවීමක් සිද්ධ වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි අපිට වෙළඳ දැන්වීම විතරක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා සමාජයානුයෝජනය, සංවාද හා සාකච්ඡා, සංස්කෘතික ප්‍රගමනය, ඒකාබද්ධතාවය කියලා හතරක් මම වෙනම රතු පාටින් දාලා තියෙනවා. මොකද මේ අටම එකපාර කියලා දීලා අටම නෝට් එක ලියන්න නැතුව අපි පළවෙනි හතර විතරක් ඉස්සෙල්ලා ලියලා ඉවර වෙලා අපේ ටයිම් එක අනුව ඊළඟ හතරට අපි යමු. අපි ඒතර පළවෙනි හතර සම්බන්ධයෙන් විතරක් ඉස්සෙල්ලාම නෝට් එක ලියාගමු. නැත්නම් මේ අපිට බැරි වෙනවා මේ පාඩම් කරන වෙලාවෙත් එහෙම නැත්නම් මේ මතක තියාගන්න බැරි වෙනවා කොච්චර දේවල් අපි මේ ඉගන්වනවද කියන එකේදී අපිට පොඩ්ඩක් අමතක වෙන්න පුළුවන්. රයිට්? අපි එහෙමනම් නෝට් එකට යන් අද දවසේ. හරි. අපේ මාතෘකාව වෙන්නේ මේක එකේ දෙක sannivedanaye මූලික කාර්යයන්. එහෙම නැත්නම් sannivedanaye මූලික කාර්යභාරය. sannivedanaye මූලික කාර්යයන්. සාමාන්‍ය ඡේදයක් විදියට ලියා ගන්න. sannivedanaye මේ විදිහට ලියා ගන්නකො. මිනිසා හිතන්නට පතන්නට පටන්ගත් දවසේ සිටම මිනිසා හිතන්නට පතන්නට පටන්ගත්
දවසේ සිටම එනිසා හිතන්නට පතන්නට පටන්ගත් දවසේ සිටම සංනිවේදනය ආරම්භ වී යැයි සැලකේ. මිනිසා හිතන්නට පතන්නට පටන්ගත් දවසේ සිටම සංනිවේදනය ආරම්භ වී යැයි සැලකේ. සංනිවේදනය ආරම්භ වී යැයි සැලකේ. ඒ අනුව සංනිවේදනය යනු සංනිවේදනය යනු හැඟීම් තොරතුරු අදහස් යනාදිය සංනිවේදනය යනු හැඟීම් තොරතුරු අදහස් යනාදිය හුවමාරු කර ගැනීම බව අප විසින් සරලව අර්ථකථනය කරගෙන ඇත. අප විසින් සරලව අර්ථකථනය කරගෙන ඇත. අප විසින් සරලව අර්ථකථනය කරගෙන ඇත. කෙසේ වෙතත් මානවයාගේ දියුණුවත් සමගම සංනිවේදනයත් දියුණු වී ඇත. අපි අර ඓතිහාසික විකාශය කතා කරේ ඒකනේ. සංනිවේදනය දියුණු වෙගෙන ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ගේ දියුණුවත් එක්ක. සංනිවේදනයත් දියුණු වී ඇත. එමෙන්ම කාලයත් සමග වඩාත් සංකීර්ණත්වයටද මං හිතන්නේ ආපහු ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් උනේ අන්තිමටම කොහෙද අපි කතා කරේ එයත් සමග වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත.
වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත. මම හිතන්නේ ඉස්සෙල්ලා ෂෙයා කරලා තිබ එකත් නැති වුණේ ඩිස්කනෙක්ට් වෙලා ගියා. වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත. ඔව්. එමෙන්ම කාලයත් සමගම එමෙන්ම කාලයත් සමගම වඩාත් සංනිවේදනය වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත. සංනිවේදනය වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත. සංනිවේදනය වඩාත් සංකීර්ණත්වයටද පත්ව ඇත. මගේ අර පරණ නෝට්ස් වලදී එහෙම නැත්නම් පරණ මම උගන්වපු අවස්ථාවලදී මම කියලා තියෙනවා මේ සංනිවේදනය සංකීර්ණ වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සංකීර්ණ වෙන හින්දා. හරි. එතකොට ඒ කියන්නේ දැන් අපිට ගොඩාක් අවශ්‍යතා තියෙනවානේ. අපි කඩේකට ගිහිල්ලා දවල්ට කනවා නම් අපි එක එක අවශ්‍යතා අපිට තියෙනවා නේද? ඒක ෆ්‍රයිඩ් රයිස් එකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් කොත්තුවක් කියයි නේද? පීට්සා එකක් ඕනේ කියයි. වෙජි ඕනේ කියයි. එතකොට අපේ දවල් කෑම කියන එකටත් අවශ්‍යතා ගොඩක් තියෙනවා. නේද? ඔන්න ඔය සංකීර්ණත්වයේ හින්දාම අපේ අවශ්‍යතාවල සංකීර්ණත්වයේ හින්දාම අපේ සංනිවේදනයත් සංකීර්ණ වෙලා තියෙනවා. අපි ඔක SMS එකක් ගහලා ඉල්ලයි ඔන්ලයින් ඕඩර් එකක් දායි කෝල් එකක් දීලා ඕඩර් කරයි කාට හරි එන්න කියලා ඕඩර් කරයි මේ ආදි වශයෙන් ගිහිල්ලා ඕඩර් කරයි නේද? එතකොට අපේ සංනිවේදන ක්‍රමත් සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා මේ කාලයත් එක්ක. ඔය අපි කලින් කතා කරපු දේවල්. මේ ඡේදෙටම ලියා ගන්න ඒ අනුව අතීතයට සාපේක්ෂව සංනිවේදනය සතු කාර්යභාරයද අතීතයට සාපේක්ෂව සංනිවේදනය සතු කාර්යභාරයද කාලානුරූපීව කියන කාලයට අනුව කියන එක. කාලානුරූපීව පුළුල් වී ඇත. ඒ අනුව අතීතයට සාපේක්ෂව සංනිවේදනය සතු කාර්යභාරයද කාලානුරූපීව පුළුල් වී ඇත. හරි. යටින් ලියා ගන්න සංනිවේදනය සතු කාර්යභාරයන් මොනවාද? සංනිවේදනය සතු කාර්යභාරයන් මොනවාද? සංනිවේදනය සතු කාර්යභාරයන් මොනවාද? මොනවද සංනිවේදනය සතු කාර්යභාරයන් ටික මතකද? පළවෙනි එක මම ස්ක්‍රීන් එකෙන් දාන්නම් ඔයගලන්ට. ස්ක්‍රීන් එකේ තියෙනවා බලාගෙන ලියන්නත් පුළුවන්. පළවෙනි එක තමයි තොරතුරු සැපයීම. ස්ක්‍රීන් එකේ තියෙනවා ඔයගලන්ට. පළවෙනි එක තොරතුරු සැපයීම. දෙවැනි එක අධ්‍යාපනය ලබා දීම.
අධ්‍යාපනය ලබා දීම. තුන්වෙනි එක විනෝදාස්වාදය ලබා දීම. තුන්වෙනි එක විනෝදාස්වාදය ලබා දීම. විනෝදාස්වාදය ලබා දීම. හතරවෙනි එක පෙළඹවීම. පෙළඹවීම. පස්වෙනි එක සමාජානුයෝජනය. මම මේ පස්වෙනි එකේ ඉඳලා යටට කියලා දුන්නේ නැහැ. මොකද අපි 8ම එකපාර කියලා දෙන්නේ නැතුව අපි 4ක් කියලා දීලා ඉවර වෙලා ඒක නෝට් එක දීලා ඊළඟ ටිකට යනවා. පස්වෙනි එක සමාජානුයෝජනය. සමාජානුයෝජනයට පස්සේ 6වෙනි එක සංවාද හා සාකච්ඡා. සංවාද හා සාකච්ඡා. සංවාද හා සාකච්ඡා. ඊළඟ එක සංස්කෘතික ප්‍රගමනය. සංස්කෘතික ප්‍රගමනය. සංස්කෘතික ප්‍රගමනය. ඊට පස්සේ ඒකාබද්ධතාව. ඒකාබද්ධතාව. මේ ඒකාබද්ධතාවය කියන එක අපි මූලික කාර්යයක් විදියට ගන්නත් පුළුවන් වෙනම කාරණයක් විදියට ගන්නත් පුළුවන්. එතකොට ඒකාබද්ධතාවය රවුමක් ගහලා තියාගන්න. ඒ කියන්නේ හතට පළවෙනි හතට පස්සේ ඒකාබද්ධතාවය කියන එක රවුමක් ගහලා තියාගන්න. හරි මොකද මම ඒක ඔයගලන්ට උගන්වනකොට තේරෙයි. ඒක සංවේදනයේ කාර්යයක් වගේම ඒක වෙනම මාතෘකාවක් විදිහට අපිට කරන්න පුළුවන්. හරිද? ඒක රවුමක් ගහලා තියාගන්න. එතකොට අපි ඔයගලන්ට මම කියලා දුන්න පළවෙනි හතර සම්බන්ධයෙන් අපි නෝට් එකක් ලියාගමු. එතකොට ඒකේ පළවෙනි එක විදිහට තොරතුරු සැපයීම කියන එක ගන්න. තොරතුරු සැපයීම කියන එක ගන්න. රයිට්? ඒක යටතේ ලියා ගන්න. තොරතුරු සැපයීම කියන එක යටතේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට තොරතුරු සැපීම කියන එක යටතේ සමාජයේ ජීවත් වන මිනිසුන්ට සමාජයේ ජීවත් වන මිනිසුන්ට නිරන්තරයෙන් තොරතුරු අවශ්‍ය වේ. සමාජයේ ජීවත් වන මිනිසුන්ට නිරන්තරයෙන් තොරතුරු අවශ්‍ය වේ. ඒ අනුව නූතන සමාජය තොරතුරු පදනම් කරගත් සමාජයක් ලෙසද අපි කියන knowledge
බේස් සොසයිටි එකක් කියලා. තොරතුරු පදනම් කරගත් සමාජයක් ලෙසද හඳුන්වනු ලැබේ. තොරතුරු පදනම් කරගත් සමාජයක් ලෙසද හඳුන්වනු ලැබේ. knowledge based society එකක්. knowledge based society එකක්. තොරතුරු පදනම් කරගත් සමාජයක් ලෙසද සලකනු ලැබේ. මෙසේ තොරතුරු පදනම් වූ සමාජයක ජීවත්වන නිසා මෙසේ තොරතුරු පදනම් වූ සමාජයක ජීවත්වන නිසා මිනිසාට නිරතුරුවම තමා අවට සිදුවන දේ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් මෙන්ම කුතුහලයක්ද ඇත. මිනිසාගේ අවශ්‍යතාවයේ විවිධත්වය අනුව ඔවුන් අපේක්ෂා කරන තොරතුරුද විවිධ වේ. මිනිසාගේ අවශ්‍යතාවයේ විවිධත්වය අනුව ඔවුන් අපේක්ෂා කරන තොරතුරුද විවිධ වේ. කියන්නේ හැමෝටම එකම තොරතුරු නෙවෙයි ඕනේ. එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වෙනස්. එතකොට ඒ අවශ්‍යතාවය අනුව ඒගොල්ලෝ පරිහරණය කරන තොරතුරුත් විවිධයි. විවිධත්වය අනුව ඔවුන් අපේක්ෂා කරන තොරතුරුද විවිධ වේ. අලුත් ඡේදකින් ලියා ගන්න. නූතනය වන විට තොරතුරු සැපයීමේ කාර්යභාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වඩාත් විධිමත් හා ඉහළ කාර්යභාරයක් සිදු කරයි. වඩාත් විධිමත් හා ඉහළ කාර්යභාරයක් සිදු කරයි.
වඩාත් විධිමත් හා ඉහළ කාර්යභාරයක් සිදු කරයි. නමුත් පුද්ගලයන් අතර තොරතුරු හුවමාරුව වැනි එදිනෙදා තොරතුරු sannivedanaya වීමේ ක්‍රම එදිනෙදා තොරතුරු sannivedanaya වීමේ ක්‍රම එදිනෙදා තොරතුරු sannivedanaya වීමේ ක්‍රම අදටත් අඛණ්ඩව සිදුවේ. අදටත් අඛණ්ඩව සිදුවේ. අදටත් අඛණ්ඩව සිදුවේ. ඒකටම ලියා ගන්න මේ සියලු තොරතුරු මිනිසාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම මේ සියලු තොරතුරු මිනිසාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම මිනිසාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මිනිසාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. ඒකේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මිනිසාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා කියන එකට ඉරක් ගහලා අම්ම නෙවෙයි අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවය වගේම ඒකෙන් මිනිසුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම කියන එකත් තියෙන්න ඕනේ මේ තොරතුරු sannivedanaya වීමේදී. හරි. අපි තොරතුරු සැපයීම එහෙම නැත්නම් තොරතුරු සම්පාදනය කියන එක අපි පළවෙනි එක විදිහට කරේ. දෙවෙනි එක තමයි අධ්‍යාපනය ලබා දීම. අධ්‍යාපනය ලබා දීම. අධ්‍යාපනය ලබා දීම. ඒක යටතේ ලියා ගන්න සමාජයක ජීවත්වන සාමාජිකයන්ගේ ජීවන පැවැත්ම සමාජයක ජීවත්වන සමාජිකයන්ගේ ජීවන පැවැත්ම තහවුරු කිරීම උදෙසා ජීවන පැවැත්ම තහවුරු කිරීම උදෙසා ඔහු ලබා තිබෙන දැනුම උපකාරී වේ. ඔහු ලබා තිබෙන දැනුම උපකාරී වේ. මෙම දැනුම සැපයීම උදෙසා
මෙම දැනුම සැපයීම උදෙසා සංනිවේදන ක්‍රියාවලිය මෙම දැනුම සැපයීම උදෙසා සංනිවේදන ක්‍රියාවලිය විශාල මෙහෙවරක් ඉටු කරයි. විශාල මෙහෙවරක් ඉටු කරයි. විශාල මෙහෙවරක් ඉටු කරයි. මෙසේ අධ්‍යාපනය ලබා දීම මෙසේ අධ්‍යාපනය ලබා දීම මෙසේ අධ්‍යාපනය ලබා දීම පාසල් මට්ටමින් පාසල් මට්ටමින් විවිධ ආයතන මට්ටමින් පාසල් මට්ටමින් විවිධ ආයතන මට්ටමින් ජනමාධ්‍ය ආදියෙන් ජනමාධ්‍ය ආදියෙන් මෙන්ම ජනමාධ්‍ය ආදියෙන් මෙන්ම ජනමාධ්‍ය ආදියෙන් මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන්ද සිදුවේ. අන්‍යෝන්‍ය වශයෙන්ද සිදුවේ. හරි අවශ්‍ය නම් උදාහරණයකට පාසලක උගන්වන දෙයක් නේද? එතකොට ඒක උගන්වනවා කියන්නේ sannivedanaya කරනවා. එතකොට ඒ sannivedanaya මූලික කාර්යභාරයක් තමයි අධ්‍යාපනය ලබා දීම. එහෙම නැත්නම් අපි දන්නවා දැන් අධ්‍යාපනයේ දැනුම ලබා දෙනවා ජනමාධ්‍ය ආයතන හරහා. ඉගෙනීම් කටයුතු විවිධාකාරයෙන් කරන එක විදියට. එතකොට ඒ sannivedanaya ප්‍රයෝගී කරගෙන sannivedanaya කාර්යභාරයක් නිසා තමයි ඔය අධ්‍යාපනය ලබා දීම සිද්ධ වෙන්නේ. අපි දෙවෙනි කාරණේ විදිහට කතා කරේ අධ්‍යාපනය ලබා දීම. තුන්වෙනි කාරණය වෙන්නේ විනෝදාස්වාදය ලබා දීම. තුන්වෙනි කාරණය විනෝදාස්වාදය ලබා දීම. විනෝදාස්වාදය ලබා දීම. විනෝදාස්වාදය ලබා දීම. ඒකේ යටතේ ලියා ගන්න. දැන් අපි දන්නවා මේ දැන් මිනිස්සුන්ට විනෝදාස්වාදය අවශ්‍ය වෙන්නෙම ඒගොල්ලන්ගේ තියෙන මානසික තත්ත්වයන් නිසා. එතකොට මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය සමබරව පවත්වා ගන්න මේ sannivedanaya වක්‍රාකාරව දායකත්වයක් ලබා දෙනවා මේ විනෝදාස්වාදය සැපීම නිසා. එතකොට ඒ ගැනත් ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරලා තියාගන්න. අපි නිකන් සරලව නෝට් එක ලියන එකටම අමතරවම සමාජයේ සිද්ධ වෙන දේවල් එක්කත් ඔයගොල්ලන්ගේ මම අර හැමදාම පටන් ගන්නකොටමත් කිව්වේ sannivedanaya කියන්නේ තියරි පාර්ට් එකක් තියෙනවා වගේම අපි එදිනෙදා ජීවිතයේ අත්දකින්න දේවල් තමයි මේකේ තියෙන්නේ කියලා. එතකොට අපිට විනෝදාස්වාදය අවශ්‍ය වෙන්නේ අපේ කාන්සිය, තනිකම, නේ මානසික පීඩාව, ওই වගේ දේවල් වලටනේ. එතකොට ඒකෙන් සමාජයේ යහපැවැත්මටත් වක්‍රාකාරව දායකත්වයක් සිද්ධ වෙනවා. රයිට්? අපි ඒක යටතේ ලියාගමු. විනෝදාස්වාදයේ සැපීම යටතේ සමාජය තුළ ජීවත් වන මිනිසා සමාජය තුළ ජීවත්වන මිනිසා සමාජය තුළ ජීවත්වන මිනිසා නිරතුරුවම මානසික පීඩාවන්ට
පීඩාවන්ට කමාවක් මානසික තනිකම කාන්සිය ඒකාකාරී බව කමාවක් ඒකාකාරී බව කමාවක් වෙහෙස මහන්සිය වෙහෙස මහන්සිය හා කලකිරීම වැනි මානසික තත්ත්වයන්ට මුහුණ දේ. වැනි මානසික තත්ත්වයන්ට මුහුණ දේ. වැනි මානසික තත්ත්වයන්ට මුහුණ දේ. මෙවැනි වැනි මානසික තත්ත්වයන්ට මුහුණ දේ. ඒකටම ලියා ගන්න. මෙවැනි මානසික තත්ත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වීමට මානසිකත්වය යහපත්ව පවත්වාගෙන යෑමට හා මානසිකත්වය යහපත්ව පවත්වාගෙන යෑමට හා මානසික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට sannivedanaya විශාල මැදිහත් වීමක් සිදු කරයි. sannivedanaya විදු කරයි. sannivedanaya විශාල මෙහිදී විනෝදාස්වාදය ලෙස ආත්මකව සංවිධානාත්මකව සිදු කරන පට හා සංගීත සංදර්ශන යනාදියද
හා සංගීත සංදර්ශන යනාදියද මොකක්ද දුව? විනෝදාස්වාදයේ සංවිධානාත්මකව විනෝදාස්වාදය ලබා දීම පිණිස ටෙලිනාට්‍ය සංගීත චිත්‍රපට හා සංගීත සංදර්ශන යනාදිය මෙන්ම සංගීත සංදර්ශන යනාදිය මෙන්ම සංගීත සංදර්ශන යනාදිය මෙන්ම සාමාන්‍ය ජීවිතයේ විහිළු තහළු ගීත ගායනා කිරීම ආදියද ඇතුළත් වේ. හරි අපි කතා කරේ විනෝදාස්වාදය ලබා දීම සම්බන්ධයෙන්. විනෝදාස්වාදය ගැන කතා කරනකොට මිනිසුන්ගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න ඒක හොඳ ප්‍රබෝධවත්ව තියාගන්න. ඊට පස්සේ බිඳුණු මානසිකත්වය නැවත නගා සිටවන්න, තියෙන මානසිකත්වය යහපත්ව පවත්වාගෙන යන්න මේ ආදී කරුණු වලට තමයි විනෝදාස්වාදය කියන එක අවශ්‍ය වෙන්නේ. මේ විනෝදාස්වාදය කියන එක ගත්තාම ඒක සංවිධානාත්මකව කරන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ අපි ওই සංගීත සංදර්ශන වගේ දේවල් පවත්වනවා, ඊට පස්සේ ටෙලි නාට්‍ය වගේ දේවල් අපි බලනවා නේද? ওই දෙවනි නිම එහෙම ඔයගොල්ලෝ බලනවා නේද? නේද? නාටකම්කාරයෝ දැන් බලන්නේ ඔයගොල්ලෝ. ඈ දෙකම බලන්නේ නැද්ද? කොහොම හරි චිත්‍රපටි වගේ දේවල් නේද? එතකොට ඒවා සංවිධානාත්මකව පිරිසක් එකතු වෙලා කිසියම් ක්‍රමවේදයකට ඒවා කරන්නේ. ඒතර සංගීත සංදර්ශන වගේ දේවල් නේද? ඊට තව යන්නේ ওই කොපි චැට් කියයි එක එක ඒවා යන්නේ නේද? එතකොට ඒවා යම් සංවිධානාත්මක ව්‍යුහයක් තුල සිද්ධ වෙනවා. හැබැයි ඒව විතරක්ම නෙවෙයි විනෝදාස්වාදයේ සැපීම කියලා කියන්නේ සංනිවේදනයේදී අපි මේ කතා බහක් කරනකොට අපි විහිළුවක් තහලුවක් කරනවා නම් නේද? අර ඔයගොල්ලෝ මේ හිස් පීරියඩ් වල සින්දු හැම කියනවා නේද? කට්ටිය ගගහ නේද? එතකොට ඒ වගේවත් විනෝදාස්වාදයේ සැපීම විතරක් නෙවෙයි අර මනස සැහැල්ලු වෙන ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. සංනිවේදනය කියන කාර්යභාරයනේ හැම තැනදීම සිද්ධ වෙන්නේ. එතකොට විනෝදාස්වාදයේ සැපීමත් සංනිවේදනයේ එක්තරා කාර්යභාරයක් විදිහට තමයි පිළිගන්නේ. ඊට පස්සේ ඊළඟ එක අපි කතා කරන්නේ පෙළඹවීම. හතරවෙනි එක පෙළඹවීම. 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 පෙළඹවීම යනු සංනිවේදනය සමග නිරන්තරයෙන් පෙළඹවීම යනු සංනිවේදනය සමග නිරන්තරයෙන් බැඳී තිබෙන දෙයකි. නිරන්තරයෙන් බැඳී තිබෙන දෙයකි.
නිරන්තරයෙන් බැඳී තිබෙන දෙයකි. ඕනෑම පුද්ගලයෙකු සංනිවේදනයක් සිදු කරන්නේ සංනිවේදනයක් සිදු කරන්නේ කිසියම් අරමුණක් ඇතිව වේ. කිසියම් අරමුණක් ඇතිව වේ. ඒක යටින් ඉරක් ගහගන්න. කිසියම් අරමුණක් ඇතිව වේ. දැන් ඕගොල්ලෝ කාට හරි මොන හරි කියන්නේ මොකක් හරි අරමුණක් ඉන්නේ නේද? එතකොට ඕනෙක් කෙනෙක් සංවේදනය කරන්නේ කිසියම් අරමුණක් ඇතිව. ওই අරමුණේ අනිත් පැත්ත තමයි පෙළඹවීම කියන්නේ. ඒ කියන්නේ ග්‍රාහකයාගේ පැත්තට පෙළඹවීමක් ඇති වෙනවා ඒක නිසා. හරි? කිසියම් අරමුණක් ඇතිව වේ. ඒ අනුව සංනිවේදනයෙන් ග්‍රාහකයා වෙත පෙළඹවීමක් ඇතිවීම නිරායාසයෙන්ම සිදුවේ. ඒක ඉබේම වෙන දෙයක් නේද? අපි මම දැන් ඔයගලන්ට ලියා ගන්න කිව්වම ඔයගොල්ලෝ ලියා ගන්නවා පෙළඹවීමක් ඇති වෙනවා. එතකොට ඒක නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. ඒක පෙළඹවීමේ අඩු වැඩි වීම වෙනස් වීම වෙන්න පුළුවන්. හැබැයි ඒක නිරායාසයෙන් සිද්ධ වෙනවා. සංනිවේදනයත් එක්ක බැඳිලා තියෙන එකක් තමයි මේ පෙළඹවීම කියන එක. ඒකටම ලියා ගන්න සාමාන්‍ය ජීවිතයේ ආහාර ගැනීම විවේක ගැනීම පාඩම් කිරීම ආහාර ගැනීම විවේක ගැනීම පාඩම් කිරීම ක්‍රීඩා කිරීම මෙන්ම නිදා ගැනීම වැනි කටයුතු සඳහාද කිසියම් ආකාරයක පෙළඹවීමක් මගින් සිදුවේ. කිසියම් ආකාරයක පෙළඹවීමක් මගින් සිදුවේ.
කිසියම් ආකාරයක පෙළඹවීමක් මගින් සිදුවේ. අලුත් ඡේදයකට එන්නේ ඒකෙම අලුත් ඡේදයකට වෙළඳ දැන්වීම මගින් සිදුවන්නේද වෙළඳ දැන්වීම මගින් සිදුවන්නේද පෙළඹවීමකි. වෙළඳ දැන්වීම මගින් සිදුවන්නේද පෙළඹවීමකි. පෙළඹවීමකි. විවිධ වෙළඳ නිෂ්පාදන කරන ආයතන විවිධ වෙළඳ නිෂ්පාදන කරන ආයතන විවිධ වෙළඳ නිෂ්පාදන කරන ආයතන තම නිෂ්පාදන පරිභෝජනය සඳහා කියන්නේ ලබා ගන්න පරිභෝජනය සඳහා තම නිෂ්පාදන පරිභෝජනය සඳහා තම නිෂ්පාදන පරිභෝජනය සඳහා පාරිභෝගිකයා පොළඹවා ගනු ලබන්නේ පාරිභෝගිකයා පොළඹවා ගනු ලබන්නේ පාරිභෝගිකයා පොළඹවා ගනු ලබන්නේ sannivedanaය මගින්ය. පාරිභෝගිකයා පොළඹවා ගනු ලබන්නේ sannivedanaය මගින්ය. වරහන් ඇතුලේ වෙළඳ දැන්වීම ආදිය වෙළඳ වරහන් ඇතුලේ වෙළඳ දැන්වීම යනාදිය ඊට අමතරව දේශපාලනය ඇතුළු විවිධ මතවාදී ක්‍රියාකාරකම් සඳහා දේශපාලනය ඇතුළු විවිධ මතවාදී ක්‍රියාකාරකම් සඳහා ජනතාව පොළඹවා ගැනීමට sannivedanaය බහුලව භාවිතා කරයි. sannivedanaය බහුලව භාවිතා කරයි. sannivedanaය බහුලව භාවිතා කරයි. sannivedanaය බහුලව භාවිතා කරයි. හරි. අපි ඒක කතා කරේ පෙළඹවීම සම්බන්ධයෙන්. එතකොට පෙළඹවීම කියන එක අපි මේ වෙළඳ දැන්වීම පමණක්ම නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේ කන බොන දේවල් නිදා ගන්න දේ පවා යම්කිසි යම් මට්ටමක යම්කිසි පෙළඹවීමක් මත තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ sannivedanayak සිද්ධ වෙන්නේ මොකක් හරි අරමුණක් හින්දා. එතකොට ඒ අරමුණේ අනිත් පැත්ත තමයි පෙළඹවීමක් සිද්ධ වෙන්නේ ග්‍රාහකයාගේ පැත්තට. right? ඒකට ඌට අමතරව අපි කතා කරනකොට පෙළඹවීම සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම වගේ දේවල් ඒ කියන්නේ විශාල භාණ්ඩ නිෂ්පාදන ආයතන වෙළඳ භාණ්ඩ නිෂ්පාදන ආයතන ඒගොල්ලන්ගේ භාණ්ඩ පාරිභෝගිකයා වෙත විකිණීම සඳහා ඒගොල්ලෝ
ලොකු පෙළඹවීම් කරනවා විශාල වශයෙන් වියදම් කරලා. ඒතර ඒවත් එක්තරා විදියක පෙළඹවීම් කියලා තමයි අපි ගන්න. එක sannivedanaye කාර්යභාරයක් විදිහට පොළඹවනවා මිනිසුන්ට නිෂ්පාදන ආයතන විසින්. මීට අමතරව සාමාන්‍යයෙන් අපි දන්නවා දේශපාලන ලෝකයේ ඒ වගේම විවිධ මතිමතාන්තර දරන කට්ටිය සමහරට ආගමික කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් තමන්ගේ මතවාදය ප්‍රචාරය කිරීම සඳහා මතවාදය මිනිසුන් වෙත දීම සඳහා තමන්ගේ මතවාදය වෙනුවෙන් නැඹුරු කර ගැනීම සඳහා මේ sannivedanaya හරහා පෙළඹවීම් සිද්ධ කරනවා. එතකොට මේ පෙළඹවීම කියන එකත් පෙළඹවීම කියන එකත් sannivedanaye ප්‍රධාන කාර්යභාරයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. right? එතකොට අපි ප්‍රධාන කාරණා 4ක් අපි කතා කරා. අපි ඊටු ටික ලබන සතියේදී කතා කරමු. අපි බලමු අද මොනවද කතා කරපු කාරණා කියලා. right? එතකොට අද දවසේදී අපි කතා කරා sannivedanaye මූලික කාර්යයන් මොනවද කියන එක තමයි අපි කතා කරේ. sannivedanaye මූලික කාර්යයන් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් තොරතුරු සැපයීම සම්බන්ධයෙන් අපි කතා කරා. ඊළඟට අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ විනෝදාස්වාදය ලබා දීම සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ පෙළඹවීම සම්බන්ධයෙන් අපි අද නෝට් එක ලිව්වා. ඒ ගැන පැහැදිලි කිරීම කරගත්තා. එතකොට අපිට කරන්න තියෙන සමාජානුයෝජනය කියන්නේ මොකක්ද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. සංවාද හා සාකච්ඡා සඳහා මේ sannivedanaye කාර්යභාරය මොකක්ද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. සංස්කෘතික ප්‍රගමණයට කොහොමද sannivedanaye මූලික කාර්යයක් වන්නේ කියන එක සහ මේ ඒකාබද්ධතාවය කියන එක අපි වෙනම එක කතා කරමු මොකක්ද කියලා. ඒක සම්බන්ධයෙන් උත් කතා කරන්න තියෙනවා. right? එතකොට අද දවසේ අපි ප්‍රධාන කාරණා 3ක් කතා කරා 4ක් කතා කරා. අපි ලබන සතියේදී මේක ඉතුරු ටික අපි කතා කරමු. මොන හරි තේරුම් නැති තැන් ගැටලු සහගත තැන් තියෙනවද ළමයි? ගැටලු නැද්ද කාටවත්? right හරි. එහෙමනම් අපි ලබන සතිය හම්බ වෙමු. අපි තව සති කීපයකින් මම ඔයගලන්ට ප්‍රශ්න වෙබ්සයිට් එකට දානවා. එතකොට ඒවා බලලා කරන්න පටන් ගන්න ඕනේ අපි ටික ටික. දැම්ම ඒවා දාන්න නැහැ. මොකද තව සත් කීපයක් ගෙයින් පස්සේ හොඳ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා ඔයගලන්ට පරිහරණය කරන්න sannivedanaye සම්බන්ධයෙන්. ඒත් අපිට පුළුවන් ඉදිරි කාලයේදී ප්‍රශ්න මොනවද සහ ඒවා ලියන්න මට ඒවට කමෙන්ට්ස් දෙන්නත් පුළුවන්. අපි ටික ටික ඒවටත් යමු තව සති කීපයකින්. එහෙමනම් අපි ලබන සතියේ නැවත හම්බ වෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. අයබෝවන් සර්. I want to thank you, sir. Good night, sir.